ඔව්. Ahí te digo, ini Ravish. ඒ සර් අසනීප වුණාද පන්ති තිබ්බේ නැත්තේ? Yes. හිතුවනේ. දතක් ගලවලා ඉන්නේ. මට හිතුණා. මේ දතක් ගලවලා ඉන්නේ මේ අදත් අමාරුයි. උදේ ක්ලාස් එකක් කරා මේ කරන්න බෑ අපි 8යි කාලට විතර අද නවත්තලා ආය හෙට පැක් කරමු. හා සර් කමන්නේ. සර්ට අද අමාරුයි නම් අපි වෙන දවසක් කරමු කමක් නැහැ. නෑ ක්ලාස් ගොඩ ගැහෙනවා ඊට පස්සේ. එහෙමත් කරන්න අමාරුයිනේ. මේ කියන උදේක මේ ෆස්ට් ටයිම් අද උදේ තමයි කරේ. මේ කරලා ඉවරනාට පස්සේ හරි අමාරුයි. අපි පැයක් විතර කරලා අද නවත්තලා ආයෙ හෙට පැයක් විතර කරන්න try එකක් දෙමු. ඉෂිනිත් එයිද? සජීවනී නම් මේ වෙලාවේ ගෙදර නැහැ කියලා කිව්වා. අපි මේ C සටහන එනකම් කරා නේද? අපි C සටහන ඉවර කරාද? සර් නිෂ්පාදිත පාලනයේ තියෙන මාතෘකාවත් ලියුවද? ඔව් සර්. right. එයා ගන්න ඒකේ අර්ථය. කිසියම් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ මෙන්ම එම නිෂ්පාදන ආයතනයට
ලැබෙන නිෂ්පාදන අමුද්‍රව්‍ය අමතර කොටස් යන ආදිය කලින් නිශ්චය කරගත් ප්‍රමිතීන්ට හා පිරිවිතරවලට අනුකූල සර් කියන්නේ සර් මේ ඉෂිනිට සිග්නල් වෙන්න සිග්නල් නැහැ කියලාද කියන්නේ? ආවා. හරි සර් කොතෙන්ද අපි නැවතුනේ? පිළිවිතරවලට අනුකූල පිරිවිතරවලට අනුකූලව තිබේද නැද්ද යන්න පරීක්ෂා කිරීම. මෙහිදී සිදුවේ. අමුද්‍රව්‍ය කිව්වේ අනේ මන් දැන් ආවේ ඉෂිනි ඉන්න චුට්ටක් මං කියන්න ලියා ගන්න. පොඩි කැලක් ඉඩ තියලිවලා මේ දියාගමු ඊට පස්සේ මේ ඒක මම වීඩියෝ එකේ වන්නම් ඊට පස්සේ අපිල් කරගන්න. හරි සර් අමුද්‍රව්‍ය මෙන්ම නිමිද්‍රව්‍යද පිළිගත හැකි ඇලයිරක් නොහැකි. අමුද්‍රව්‍ය මෙන්ම නිමිද්‍රව්‍යද පිළිගත හැකි ඇලයිරක් නොහැකි ලෙස වර්ග කිරීමක් මගින් මෙහි පාලනය සිදු කරයි. මෙම වර්ග කිරීම සඳහා සංගහන මගින් ලබාගත් නියැදි යොදා ගනු ලබන අතර එම නියැදිය මගින් තීරණය ගත නොහැකි විට වෙනත් නියැදීන් පරීක්ෂා කිරීමද සලකා බැලේ. එම
නියදිය මගින් තීරණය ගත නොහැකි විට වෙනත් නියදියක් පරීක්ෂා කිරීමද නැත්නම් වෙනත් නියදීන් පරීක්ෂා කිරීමද මෙහිදී සලකා බැලේ. අලුත් රූලකින් නිෂ්පාදිත පාලනය සිදු කරනු ලබන්නේ පිළිගැනුම් නියැදි මගින් වන අතර මෙම ක්‍රියාවලිය සපුරා ගැනීමට පිළිගැනුම් සැලසුම් භාවිත කරයි. පිළිගැනුම් නියැදි සැලැස්මක් කියන්නේ ඔකට තමයි. හරි. කෙටි මාතෘකාවක් ලියා ගන්න. තීරණ න්‍යාය. කවුද? ඉෂිනි දැන් පටන් ගන්න පුළුවන්. ඉෂිනි ඇහෙනවද? ඉෂිනි වා නැද්ද? අනේ සර් යනවා එනවා. සිග්නල් මදි. හරි දැන් ඉන්නවානේ? ආයි ගියානේ. රයිට් කමන්න. මාතෘකාව අනේ ඉෂිනි ඉන්නව. කවුද කිව්වේ? මාතෘකාව තීරණ න්‍යාය. මේක යටතේ ලියා ගන්න. පිළිගැනුම් නියැදි ක්‍රියාවලියකදී තොගය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා යොදාගනු ලබන పూర్ව නිශ්චිත කලින් ප්ලෑන් කරලා තියෙන්න ඕනේ ෆික්ස් නම්බර් එකක් වෙන්න ඕනේ. పూర్ව නිශ්චිත පිළිගැනුම් සංඛ්‍යාව තීරණ න්‍යාය ලෙස හැඳින්වේ. මෙය අවධි අගය పూర్ව නිශ්චිත අගය මෙය අවධි අගය
పూర్ව නිශ්චිතාගය හා පිළිගැනුම් සංඛ්‍යාව ලෙස හඳුන්වන අතර එය C මගින් අංකනය කරයි. එය C මගින් අංකනය කරයි. තර්ක දාලා ලියා ගන්න යටින් පිළිගැනුම් සංඛ්‍යාව එම අගයට වඩා අඩු අගයක් හෝ ඊට සමාන විට තොගය පිළිගනී. හරිද? ඔක්කොම ලියලා ඉවරයි නේද? හරි. එතකොට පිළිගැනුම් නීති සැලැස්මදී කරන්නේ හරි අමුද්‍රව්‍ය තොගයක් හරි නිමිද්‍රව්‍ය තොගයක් හරි. අමුද්‍රව්‍ය තොගයක් නම් නිෂ්පාදන ක්‍රියාවලියට ගන්න වෙලාවේ. නිමිද්‍රව්‍ය නම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් එළියට වෙළඳපොළට දාන වෙලාව. හරි. අපි ඒ ගන්නේ වගේ නැත්නම් ගන්න අමුද්‍රව්‍ය වල කියලා ගත්තොත් උදාහරණයක් විදිහට අමුද්‍රව්‍ය වල ක්වොලිටි චෙක් කරගන්න ඒ තොගේම ගන්නේ නැතුව එකෙන් සාම්පල් එකක් ගන්න. හිතන්න පැකට් 10ක් ගන්නවා කියලා. හරි. අරගෙන මේ පැකට් 10ට අපි දාලා තියෙනවා කලින් නිශ්චය කරගත්ත නම්බර් එකක්. මේකේ මේ දෝෂ ඒ පැකට් එක ඇතුලේ දෝෂ දෙකකට වැඩි අඩුවෙන් තිබ්බොත් අපි මුළු තොගයම පිළිගන්නවා. හරි. ඒක තමයි ඔය පිළිගැනුම් නැත්නම් අවදි අගය කියලා කියන්නේ. දෙක කියන අගය. දෙකක් හෝ දෙකට අඩු වෙන්නම් තියෙන්නේ අපි මුළු තොගයම accept කරනවා. එහෙම නැත්නම් අපි මුළු තොගයම reject කරනවා. හැබැයි based වෙන්නේ sample එකක්. අපිට සැක හිතුනොත් අපිට තව sample එකක් අරගෙන check කරන්න පුළුවන්. එතකොට concept එක වෙන්නේ තොගය වෙනම තියෙනවා. තොගය ගැන තීරණය ගන්නෙ අපි ඒ select කරගත්ත sample එකෙන්. එතකොට past experience එකත් එක්ක අපි C නැත්නම් අවදි අගයක් අපි කලින් define කරලා තියාගන්නවා. හරි. අපි දන්නවා 100%ම accurate ඒවා එන්නේ නැහැ කියලා. හරි. අමුද්‍රව්‍යයත් එහෙමයි, නිමිද්‍රව්‍යයත් එහෙමයි. 100%ම accurate වෙන්නේ නැහැ. shirt 100ක් ගැහුවොත් shirt දෙකක් විතර වගේ මේ quality එක වෙනස් වෙන්න පුළුවන්. නේද? එතකොට අපි බලනවා අපි 50ක එක මේ 100ක sample එකක් check කරාම shirt තියෙන්නේ දෙකයි දෝෂ තියෙන්නේ. නැත්නම් එකයි තියෙන්නේ දෝෂ. ප්‍රශ්නයක් නැහැ. අපි ඒක වෙළඳපොළට නිකුත් කරනවා මුළු තොගේම. ඒ දෝෂ තියෙන එක අයින් කරලා ඉවරලා මුළු තොගේම අපි යවනවා. ඒ වගේ එහෙම චෙක් කරපුවම අපි ෂර්ට් 4ක් දෝෂ වුණා. ෂර්ට් 4ක් දෝෂ වුණා නම් සම්පූර්ණ ලොට් එකම රිජෙක්ට් කරලා ඒක හොයන්න ඕනේ මොකද්ද කියලා. අපේ පැත්ත එකක් නම් අපි හොයන්න ඕනේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය පැත්ත එකක් නම් අපිට ඒ ගත්ත අමුද්‍රව්‍ය ටික රිටර්න් කරන්න පුළුවන් සප්ලයර්ට. ඕක තමයි concept එක වෙන්නේ. හරි. දැන් තමයි අපිට ඕක ආශ්‍රයෙන් ගණන් හදන්න තියෙන්නේ. ලියා ගන්න රුලකින් ඒ අනුව තොගය පිළිගැනීමේ සම්භාවිතාව PA ලෙස ගත් විට P capital A probability of acceptance කියන එකෙන් තමයි එන්නේ PA. ඒ අනුව තොගය පිළිගැනීමේ සම්භාවිතාව P
PA ලෙස ගත් විට අර දෝෂ තියෙනවද නැද්ද? හරි. ඒ විදිහටයි බ්‍රේක් වෙන්නේ. එහෙනම් මේක මොකද වෙන්නේ? PA ලෙස ගත් විට එය ද්විපද ව්‍යාප්තියක පිහිටයි. එය ද්විපද ව්‍යාප්තියක පිහිටයි. එය ද්විපද ව්‍යාප්තියක පිහිටයි. එවිට කමාවක් දාලා බලා ගන්න බෝඩ් එක සමීකරණ හැදෙන විදිය. PA probability of acceptance සමාන වෙන්නේ P x කියන එක න අපි ගන්න variable එක කුඩයි හෝ සමානයි c. කුඩයි හෝ සමානයි c. එයි c කියන්නේ මොකද්ද? අවධි අගය. නැත්නම් මොකද්ද මේ පිළිගත හැකි අගය. පූර්ව නිශ්චිත අගය. අපි කියනවා සාම්පල් එකේ දෙකකට වැඩිය දෝෂ අඩුවෙන් තිබ්බොත් අපි පිළිගන්නවා. එහෙනම් දෙකට වැඩිය කුඩයි නම් අපි පිළිගන්නවා. probability of acceptance. හරිනේ? right. එතකොට මේ අධිපද ව්‍යාප්තියකින් පිළිගන්න. එහෙනම් මේකේ අගය වෙන්නේ sigma x0 to c. 0 to c. බිංදුව 1 2. අපිට මේ ටේබල් එකේ නම් එකපාර කියව ගන්න පුළුවන් සමීකරණයක් විදිහට ලියද්දි මේ විදිහට ලියන්න පුළුවන්. n c x ncx px q n minus x. පොඩ්ඩක් n එක අපි c කරමු. හරි x ගන්න පුළුවන් නගිය බිංදුව 1 c දක්වා. හරි නේද? x ගන්න පුළුවන් බිංදුවේදී ගන්න පුළුවන් එකේදී ගන්න පුළුවන් දෙකේදී ගන්න පුළුවන් නමුත් distribution නෑ n මෙයයි සාමාන්‍ය විදිහට සමීකරණය ලියන්න පුළුවන් අපිට මේ x කියන එක කෙනාට ගන්න පුළුවන් නගයන් වෙන්නේ බිංදුව 1 2 c දක්වා මේ x කියන එක කෙනා c දක්වා වෙනස් වෙන්න පුළුවන්. මේක ලියලා කොටු කරගන්න. PA සමානයි PX කුඩයි හෝ සමානයි C x කියන එක කෙනාට බිංදුවේ ඉඳන් C දක්වා ගන්න පුළුවන්. distribution එක වෙන්නේ NCX PX Q n minus x. x බිංදුවේ ඉඳන් C දක්වා ගන්නවා. definition එකේදී සමීකරණ විදිහට ලියුවට අපිට දැන් මොකක් හරි ගැටලුවක් දීලා ගාණක් D-level අපිට කිව්වොත් C කියන්නේ 2යි දෙකට වැඩි අඩු ටික හොයන්න කියලා ඔයාලට කෙලින්ම ද්විපද ව්‍යාප්තිය ටේබල් එකට ගිහිල්ලා ඒ දෙක එකතුව ගන්න පුළුවන් ඈ. මම definition එක මතක තියාගන්න. හරිද?
ඉවර නැද්ද? ඉවර නැද්ද කවුරු? හරි සර්. හරි නේද? ඊළඟ රූලෙන් ලියන්න. හරි. දැන් මේක ද්විපද ව්‍යාප්තිය නම් අපිට ද්විපද වලට සන්නිකර්ෂණත් අපි දන්නවනේ. අපි ලියාගමු ඒ තත්ත්වයට යද්දි කොහොමද වෙන්නේ? මෙහි පරීක්ෂා කරන නියදිතරම විශාල වන විට එය තවදුරටත් ද්විපද ව්‍යාප්තියක නොපිහිටා පොයිසෝන් ව්‍යාප්තියකට ආසන්න වේ. එවිට දැන් ආයත සමීකරණ ලියන්න පුළුවන් කමාවක් දාලා. එතකොට මොකද වෙන්නේ? PA සමානයි PX උඩයි හෝ සමානයි C sigma x equals 0 to C E ඍණ x lambda x x tomorrow x යනවා 0 1 C වලින් නවතිනවා. සම් එකක් ගන්න හින්දා. හරි. අපිට ඕනේ සම් එකනේ. lambda x ඉගෙන lambda නේ. lambda x ඉගෙන lambda x කමාරකට. පොයිසන් ව්‍යාප්තියමයි ආ. මෙහි lambda සමානයි np. මෙහි lambda සමානයි np. ඔරිජිනල් ඩිස්ට්‍රිබියුෂන් එක තියෙන්නේ ද්විපද විදිහට. නමුත් ගන්න නියතිතරම වැඩි වුණාට පස්සේ අපිට යාව කන්වර්ට් කරගන්න පුළුවන් පොයිසන් ව්‍යාප්තියක් ආශ්‍රයෙන් ගාන හදාගෙන යන්න. එතකොට ඔරිජිනල් ඉන්නේ ද්විපදේ ඉඳලා නේ කැඩෙන්නේ පොයිසන් වලට. එහෙනම් අපිට lambda ඩිෆයින් කරන්න වෙන්නේ ද්විපද ව්‍යාප්තිය ආශ්‍රයෙන්. එතකොට lambda සමානයි np වෙනවා. අර ටියුට් ගණන් ටිකක් දීපු එකේ ටිකක් හදන්න කියලා ඇති නේ මම. ඒක ඊළඟ දවසේ බලමු. lambda x ඊරින lambda x කමාරෝපික. හරි නේද? ලියා ගන්න කෙටි මාතෘකාවක් පිළිගැනුම් නියදි සැලැස්ම. පිළිගැනුම් නියදි සැලැස්ම. පිළිගැනුම් නියදි සැලැස්ම. මේකේ අර්ථය ලියා ගන්න. සමහරට එක්සෑම් එකේදී අහයි ඔයාලගෙන් පිළිගැනුම් නියදි සැලැස්මක් කියන කුමක්ද කියලා. හරි සාමාන්‍යයෙන් මෙච්චර කාලයකට වගේ අහලා නැති එකක්. හරි මේකේ ඩෙෆිනිෂන් එකක්. පිළිගැනුම් නියදි සැලැස්මක් කියන කුමක්ද? හරි එහෙම ඇහුවොත් මේ විදිහට උත්තරය ලියන්න ඕන. යම් තොගයක සංඝාන ධර්ම කැපිටල් N යම් තොගයක සංඝාන ධර්ම කැපිටල් N කමා නියදි ධර්ම සිම්පල් N
නියැදි ධර්ම simple n හා පිළිගැනුම් සංඛ්‍යාව simple c වන පරිදි පිළිගැනුම් සංඛ්‍යාව c වන පරිදි පිළිගැනුම් නියැදි ක්‍රියාවලියක් පිළිගැනුම් නියැදි ක්‍රියාවලියක් පිළිගැනුම් නියැදි ක්‍රියාවලියක් සැකසීම පිළිගැනුම් නියැදි සැලැස්ම ලෙස හැඳින්වේ පිළිගැනුම් නියැදි සැලැස්ම ලෙස හැඳින්වේ ඊළඟ කෙටි මාතෘකාව පිළිගැනුම් නියැදි සැලැස්මක් භාවිතයේ වැදගත්කම පිළිගැනුම් නියැදි සැලැස්මක් භාවිතයේ වැදගත්කම පිළිගැනුම් නියැදි සැලැස්මක් භාවිතයේ වැදගත්කම පළවෙනි එක පාරිභෝගිකයන්ට වඩාත් හොඳ භාණ්ඩ ලැබීමට ඇති ඉඩකඩ වැඩිවීම දෙවැනි එක භාණ්ඩ තොග වශයෙන් ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ අවම වීම ඒකේ අපි අමුද්‍රව්‍ය චෙක් කරලා තමයි අරන් තියෙන්නේ. එහෙනම් භාණ්ඩ තොග වශයෙන් ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩකඩ අවමයි. භාණ්ඩ තොග වශයෙන් ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ අවම වීම තුන්වෙනි එක අවසන් වශයෙන් නිපදවන භාණ්ඩයේ ගුණත්වය ඉහළ මට්ටමක පැවතීම. අවසන් වශයෙන් නිපදවන භාණ්ඩයේ ගුණත්වය ඉහළ මට්ටමක පැවතීම. ඒ කියන්නේ අන්තිම භාණ්ඩය හොඳයි කියලා නෙමෙයි කියන්නේ. process එකේදී භාණ්ඩය අවසන් වෙද්දී එන quality එක හොඳයි කියලා කියන්නේ. හැම භාණ්ඩයක්ම.
ඊළඟ පොයින්ට් එක ගුණත්වයේ පිළිබඳ සේවක අවධානය යොමු කරගත හැකි වීම. ගුණත්වයේ පිළිබඳ සේවක අවධානය යොමු කරගත හැකි වීම. මේ කියන්නේ අමුද්‍රව්‍ය ක්වොලිටියට අපි අරගෙන තියෙනවා. අවසාන වශයෙන් නිෂ්පාදන භාණ්ඩයේ ක්වොලිටි එකක් එනවා. එහෙනම් අපි කෙලින්ම කියනවා ඔයගොල්ලෝ හදද්දි තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. හරි. එහෙම චෙක් කරන්න නැතුව ගත්තා නම් ඒගොල්ලොන්ට කියන්න පුළුවන් නෑ ඔය ගෙනාවු බඩවල මොකක් හරි ප්‍රශ්නයක් ඉන්න තමයි වෙලා තියෙන්නේ. නෑ එහෙම නෑ දැන්. අපි පිළිගැනුම් නීති සැලැස්මක් භාවිතයෙන් තමයි අමුද්‍රව්‍ය ටික අරගෙන තියෙන්නේ. එහෙනම් අපිට ගුණත්වයේ පිළිබඳ සේවක අවධානය යොමු කරන්න පුළුවන්. ඩිරෙක්ට් කියන්න පුළුවන්. ඔයගොල්ලෝ නිසා තමයි මේක වෙලා තියෙන්නේ. හරි? මොන ඔය වගේ කාරණා හින්දා තමයි පිළිගැනුම් නීති සැලැස්මක් භාවිත කරන්න ඕනේ. හරි? මේ මොනවා කරත් හරි? මේ මොනවා කරත් අපිට අන්තිමට අවදානම් දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් නිෂ්පාදකයාගේ අවදානම, අනිත් එක පාරිභෝගිකයාගේ අවදානම. හරි? කලින් කතා කරේ අර පළවෙනි ප්‍රරූප දෝෂය, දෙවෙනි ප්‍රරූප දෝෂය වගේම තමයි මෙතන. හරි? තත්ත්ව පාලනය මම කිව්වා සම්භාවිතා ආකෘතියක් එක්ක එන්නේ. සම්භාවිතාවේ නැත්නම් විශ්‍රම ප්‍රාන්ත රාශියෙන්මයි යන්නේ. කල්පිත පරීක්ෂාවක් වගේමයි වෙන්නේ. රිජෙක්ට් වෙන රීජන් දෙක දෙපැත්තට කඩලා මම පෙන්නුවා. හරි? ඒ විදිහමයි ඒ විදිහටම ඇවිල්ලා මේකෙදි මොකද වෙන්නේ? මේකෙදි එනවා අවදානම් දෙකක්. එකක් නිෂ්පාදකයාගේ අවදානම, අනිත් එක පාරිභෝගිකයාගේ අවදානම. මේ අවදානම් දෙකෙන් වඩාත්ම කන්ට්‍රෝල් කරන්න ඕනේ. නැත්නම් වඩාත්ම වැදගත්ම අවදානම මොකක්ද? කාටද කියන්න පුළුවන්? නිෂ්පාදකයාගේ අවදානමද හයි හයි කියන්නේ මේ කියන්නේ මොකක්ද ඒක කියන්නේ? වඩාත් අපි කන්සිඩර් වෙන්න ඕනේ නිෂ්පාදකයාගේ අවදානම සම්බන්ධවද පාරිභෝගිකයාගේ අවදානම සම්බන්ධවද? රවිෂි ලාලිත්‍ය මෙත්සානි ඉෂිනි ඉන්නවා ඉන්නවා කියන්න බලන්න කවුරුද පාරිභෝගිකයා හරි ඒ හැම වෙලේම අපේ ඔරුවට එන්නේ පාරිභෝගිකයයි කියලා ඒ අපි පාරිභෝගිකයෝ හින්දා හරි පාරිභෝගිකයාගේ අවදානම නෙමෙයි වඩාත්ම හිතන්න ඕනේ අපි නිෂ්පාදකයාගේ අවදානම ඇයි පාරිභෝගිකයාට නම් ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් වුණොත් එයා අපෙන් අයින් වෙලා ගිහිල්ලා වෙන ප්‍රොඩක්ට් එකක් ගන්නවා. හැබැයි නිෂ්පාදකයාට මොකද වෙන්නේ? එකපාරක් හරි අවදානම වලට මුහුණ දෙන්න වුණොත් එයාව ඒ ෆීල්ඩ් එකෙන් ඩ්‍රොප් වෙලා යනවා. මේ හින්දා අපි හැම වෙලාවෙම කන්ට්‍රෝල් කරගන්න ඕනේ නිෂ්පාදකයාගේ අවදානම. නිෂ්පාදකයාට වෙන එකක් නැහැ. නිෂ්පාදකයා එකපාරට හදාගෙන ඉඳලා ඉවරලා මේ මොකක් හරි බීම් වර්ගයක් හදාගෙන ඉඳලා ඒ බීම් වර්ගය අයින් කරලා වෙන බීම් වර්ගයක් හදන්න පටන් ගන්නවා. බෑනේ. ඒ වගේ චේන්ජ් කරන්න අමාරුයි. හරි? ඒ හින්දා පාරිභෝගිකයට නම් තියෙනවා විකල්ප වලට යන්න පුළුවන්. ඕනම එකක් ගත්තොත් එහෙම දැන් සබන් කුඩු වර්ගයක් කිව්වොත් එහෙම සබන් කුඩු වර්ග ගොඩක් තියෙනවා. හරි? ඕන් සන්ලයිට් හොඳ නැත්නම් රින්සෝ වලට යන්න පුළුවන්. ඒ වගේ. එතකොට නිෂ්පාදකයා මොකද? සන්ලයිට් හදා දෙපු එකා ගිහිල්ලා ආයෙ මොකක් හරි හදන්න එපා. එතකොට බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගත්ත එකක් බ්‍රෑන්ඩ් නේම් එකක් නැති වුණොත් කොහොමද ආයෙ බ්‍රෑන්ඩ් නේම් එක ඩෙවලොප් කරගන්නේ? බ්‍රෑන්ඩ් වැලියු එක කියන්නේ වෙනම එකක්. හරි? නේ? බ්‍රෑන්ඩ් වැලියු එකට තියෙන අමාර මාකට් එකක්. බ්‍රෑන්ඩ් එකට. හරි? ඔය වගේ දේවල් හින්දා මාකටිං පැත්තෙන් හරි? මේ පැත්තෙන් ගත්තොත් එහෙම නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තොත් වඩාත් වැදගත් වෙන්නේ නිෂ්පාදකයාගේ අවදානම. ඒ හින්දාම අපි මුලින්ම ලියාගමු නිෂ්පාදකයාගේ අවදානම ගැන. මාතෘකාව නිෂ්පාදකයාගේ අවදානම. නිෂ්පාදකයාගේ අවදානම. මේක යටතේ ලියා ගන්න. පිළිගැනුම් නියති පරීක්ෂාවකදී
තත්වයෙන් උසස් භාණ්ඩ තොගයක්. තත්වයෙන් උසස් භාණ්ඩ තොගයක්. වරහන් ඇතුලේ හොඳ භාණ්ඩ තොගයක්. තත්වයෙන් උසස් භාණ්ඩ තොගයක්. වරහන් ඇතුලේ හොඳ භාණ්ඩ තොගයක්. ගැනුම්කරුවෙකු විසින් ගැනුම්කරුවෙකු විසින් නරකයයි ප්‍රතික්ෂේප කරයි නම් හොඳට මේ ගන්න ඔළුවට හරි පිළිගැනුම් නියති පරීක්ෂාවකදී හොඳ භාණ්ඩ තොගයක් ගන්න ගියපු කස්ටමර් ඒක නරක භාණ්ඩ තොගයක් කියලා ප්‍රතික්ෂේප කරන්න යන්නේ. මේක තමයි නිෂ්පාදකයාගේ අවධානය. පිළිගැනුම් නියති පරීක්ෂාවකදී හොඳ භාණ්ඩ තොගයක් ගැනුම්කරුවෙකු විසින් නරකයයි ප්‍රතික්ෂේප කරයි නම් නරක නෑ හොඳයි නමුත් ගැනුම්කරු මොකද කියන්නේ නරකයි කියලා එයා ප්‍රතික්ෂේප කරන්න යනවා. ගැනුම්කරුවෙකු විසින් නරකයයි ප්‍රතික්ෂේප කරයි නම් එය නිෂ්පාදකයාගේ අවධානම වේ. එය නිෂ්පාදකයාගේ අවධානම වේ. මෙය පළමු ප්‍රරූප දෝෂයම වන අතර මෙය පළමු ප්‍රරූප දෝෂයම වන අතර එය සිදුවීමේ සම්භාවිතාව ඇල්ෆා මගින් අංකනය කරයි. එය සිදුවීමේ සම්භාවිතාව ඇල්ෆා මගින් අංකනය කරයි. ඊළඟ එක පාරිභෝගිකයාගේ අවධානය. පාරිභෝගිකයාගේ අවධානය. පිළිගැනුම් නියති පරීක්ෂාවකදී පිළිගැනුම් නියති පරීක්ෂාවකදී තත්වයෙන් බාල වරන් ඇතුලේ දාගන්න නරක භාණ්ඩ. නරක භාණ්ඩ. තත්වයෙන් බාල නැත්නම් වරන් ඇතුලේ නරක භාණ්ඩ. තොගයක් හොඳයයි පිළිගැනීම. හොඳයයි පිළිගැනීම. ඇත්තටම බඩු ටික නරකයි. නමුත් කස්ටමර් හිතනවා මේ ටික හොඳයි කියලා. හොඳයයි පිළිගැනීම පාරිභෝගික අවදානම වේ. මෙය දෙවන ප්‍රරූප දෝෂයම වන අතර
මෙය දෙවන බරූප දෝෂයම වන අතර ඒ සිදුවීමේ සම්භාවිතාව බීටා මගින් අංකනය කෙරේ. ඒ සිදුවීමේ සම්භාවිතාව බීටා මගින් අංකනය කෙරේ. එතකොට මේකටත් අපි කලින් විදියට ටේබල් එකක් දාගත්තොත් ඔකේ හොඳයි. ඔකේ නරකයි. වෙන්නේ ඔකේ පිළිගනි. ඔකේ ප්‍රතික්ෂේප කරන්න. පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? පැහැදිලි මදි සර්. පැහැදිලිමදි වගේ තමයි ඒක තමයි ලියලා දාන්න. මෙතන තියෙන්නේ තොගේ හොඳයි. මෙතන තියෙන්නේ තොගේ නරකයි. මෙතන තොගේ පිළිගනි. මෙතන තොගේ ප්‍රතික්ෂේප කරයි. හරි? ඇල්ෆා ඉන්නේ කොහෙද? තොගේ හොඳයි. නමුත් කස්ටමර් හිතනවා ඒක නරකයි කියලා ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ ඉන්නේ ඇල්ෆා. එන්න පළවෙනි ප්‍රරූප දෝෂය. බීටා කොහෙද ඉන්නේ? තොගේ නරකයි. හරි? තොගේ නරකයි. තොගේ පිළිගන්න යනවා කස්ටමර්. එහෙනම් බීටා ඉන්නේ මෙතන. දෙවන ප්‍රරූප දෝෂය. තොගේ හොඳයි. තොගේ පිළිගන්නවා. තොගේ හොඳයි. තොගේ පිළිගන්නවා. එහෙනම් ඒක ඍණ ඇල්ෆා. තොගේ නරකයි. තොගේ ප්‍රතික්ෂේප කරනවා. අන්න වැදගත් දේ. තොගේ නරකයි. නරකයි කියලා අපි දැනගෙන අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. අන්න එහෙනම් ඒක අපේ පවර් එක. අපේ බලය. අපි ඒක කියනවා ඒක ඍණ බීටා. නරක තොගයක් දැක්කම මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් ඒක තමයි බලය. අපේ පවර් එක. ඔකේතර කලින් විදිහටම ඔය ක්‍රම හතරටම ගණන් අහන්න පුළුවන් ඈ. වගු ඇඳගන්න.
හරිද? ඊළඟ මාතෘකාව OC වක්‍රය. මේකට කාරක ලාක්ෂණික ශ්‍රිතය කියලා කියනවා. operating characteristic curve කියලා තමයි කියන්නේ. ඒකයි OC curve නැත්නම් OC වක්‍රය කියන්නේ. හුඟක් වෙලාවට මේ සිලබස් එකේ OC වක්‍රය කියලා තමයි කියවෙන්නේ. හරි? කාරක ලාක්ෂණික වක්‍රය කියන්නේ මේකම තමයි ඈ. හරි සිංහලෙන් අහලා තිබ්බොත් එහෙම ලියා ගන්න බැරි නේද? OC වක්‍රය නැත්නම් කාරක ලාක්ෂණික වක්‍රය. කාරක ලාක්ෂණික වක්‍රය. ඒකේ අර්ථය ලියා ගන්න. පිළිගැනුම් නියති ක්‍රියාවලියක් මගින් තොගේ පිළිගැනීමට ඇති සම්භාවිතාව. වරහන් ඇතුලේ PA probability of acceptance. තොගේ පිළිගැනීමට ඇති සම්භාවිතාව. PA සහ එහි සදොස් ප්‍රතිශතය. අතර සම්බන්ධතාව. ප්‍රස්ථාරික නිරූපණයේ ලැබෙන්නා වූ වක්‍රය OC වක්‍රය ලෙස හැඳින්වේ. probability of acceptance PA. සදොස් ප්‍රතිශතය. හරි. සදොස් ප්‍රතිශතය 1 2 3 4 5 6 7 8 වගේ ගන්න පුළුවන් ප්‍රතිශතය. මෙයා 0.1 0.2 0.3 0.4 එක සම්භාවිතාවන් මෙන්න එකෙන් ඉවර වෙනවා. හරියට මේ graph sheet එක අඳින්න ඕනේ. 0.1 ඉඳන් දශම ගානේ කනලා මේකට ගත්තේ note එකේදී ඕනේ ගණන් හදද්දී හරියට ඕනේ. 1 2 3 4 5 6 7 8 අපි කොහොම 108ක සදොස් ප්‍රතිශතයකට ගම අපිට ගාන හදන්න දුන්නේ. මේක නම් මේ කර්ව් එකේ ඉන්නේ මෙන්න මේ වගේ කර්ව් එකක්. බිඳුවේදී එකයි
අක්ෂය ස්පර්ශ කරන්නේ නැහැ. ගෑවිගෙන යනවා. හරි? ඒ ටයිප් එකක් කියන්නේ. හරි? එතකොට අපිට අවස්ථා දෙකක් තියෙනවා. AQL එකයි LTPD එකයි. දැන් තමයි මෙතන මාර්ක් කරන්න. මේකට කියනවා AQL accepted quality level. මේ accepted quality level එක ගානේදී දෙනවා. ඒ දෙන accepted quality level එකේදී අක්ෂය යා කරොත් ඒ යා කරන තැනයි මෙතනයි අතර gap එක. හරි? එකත් එයත් අතර gap එක අපි කියනවා නිෂ්පාදකයාගේ අවදානම නැත්නම් ඇල්ෆා. හරි? මේ gap එක. ඊට පස්සේ අපිට දෙනවා අය LTPD කියලා. තොග සහන සදොස් සමානුපාතය කියලා. Load tolerance per effective කියලා. Defective. Load tolerance per defective. LTPD. හරි? එයා කියලා රේඛාව නැත්නම් මේ graph එක ස්පර්ශ කරන තැනයි මෙයයි යා කරොත් මේ අතර gap එකට අපි කියනවා බීටා කියලා. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ අවදානම. හරි? එතකොට අපි ගත්තොත් එහෙම මොනවද acceptance probability එකයි සදොස් ප්‍රතිශතයයි ප්‍රස්ථාරක නිරූපණයෙන් ගන්න වක්‍රයට අපි කිව්ව OC curve එක කියලා. ඒ OC curve එකේ වක්‍රය මේ ආකාරයි. අපි ඒකේ point දෙකක් හොයනවා. AQL point එකයි LTPD point එකයි. සාමාන්‍යයෙන් ගානේදී මේවා දෙනවා. මේ දෙක. එතකොට අපිට මේ දෙක දීලා අපෙන් අහනවා නිෂ්පාදකයාගේ අවදානම ගණනය කරන්න කියනවා. පාරිභෝගිකයාගේ අවදානම ගණනය කරන්න කියනවා. එතකොට AQL එක ගිහිල්ලා මේ අපේ graph එක ටච් කරන තැනයි y අක්ෂයයි අතර gap එක එකත් එක්ක තියෙන gap එක අපි නිෂ්පාදකයාගේ අවදානම කියනවා. මේ වගේම LTPD එක ගිහිල්ලා අක්ෂය ස්පර්ශ කරන තැනයි y අක්ෂයයි අතර තියෙන gap එක අපි පාරිභෝගිකයාගේ අවදානම කියනවා. පැහැදිලිද? graph එකක් අඳින්න පුළුවන්ද? ටක් ගාලා අඳින්නකො graph එක. අපිට ඒක ලකුණු කරගෙන අනිවාර්යෙන් මේ වගේ ගණනක් හදනවා නම් graph sheet එක ඇඳලා කරන්න ඕනේ. graph sheet එක අඳින්න නැතුව කරොත් එහෙම හරි උත්තර ගන්න හම්බෙන්නේ නැහැ. exam එකේදී නම් අනිවාර්යෙන් graph sheet එකම කරන්න. නැත්නම් ගාන නොකර ඉන්න ඕනේ. මෙයා යන්නේ 0.1 0.2 0.3 0.4 ඒ විදිහට එක දක්වා සම්භාවිතාවක් නේද එකෙන් ඉවර වෙනවා. ඕනම ගානක් හදද්දී බිඳුවේදී ගත්තොත් උත්තරේ එකයි. බිඳුවේදී එක ස්පර්ශ කරන්න ඕනේ. දැන්ලා අපි දැනට ගමු 8 දක්වා ප්‍රතිශතය 8 දක්වා විතරයි අපි ගාව තියෙන්නේ සදොස් ප්‍රතිශතය. එතකොට මෙන්න මේ ඇවිල්ලා කර්ව් එක නිදහස් අතින් අදින්න. මේක හැඩයක් එන්නේ. මේ ලෙවල් මෙතන යාටෙන් යා කරන්න එපා ඩෙලි බිඳුවයි කියලා එහෙම නෙමෙයි එන්නේ. හරි අටෙන්ඩි සම්තිං වගේක් එනවා. එහෙනම් ස්පර්ශ කරගෙන යන වගේ දෙයක් පෙන්වන්නේ. කැමති තැනකින් AQL කියලා පොයින්ට් එක ලකුණු කරන්න. මේ හරියට කැමති තැනකින් LTPD කියලා එකක් ලකුණු කරන්න. මෙයා ඉස්සරහින් මෙයා පස්සෙන් ලකුණු කරන්න එපා. මේ දෙකේ ඩෙෆිනිෂන් දුන්නාම ඔයාලට තේරෙයි මේ දෙක එන්නේ සාමාන්‍යයෙන් මේ පැත්තේ මේ පැත්තේ කියන්නේ. හැම වෙලාවෙම AQL එකට එහයින් තමයි LTPD එක පිළිගන්න ඕනේ. ඊට පස්සේ එතනින් ආයෙ යා කරන්න graph එක එයා y අක්ෂය කපන තැන එකයි අතර gap එක alpha කියලා දාගන්න. alpha කියලා දාලා ලියා ගන්න නිෂ්පාදකයාගේ අවදානම කියලා. LTPD එක අක්ෂය කපන තැන දාගන්න. බිඳුවත් අක්ෂය කපන තැනත් අතර gap එක බීටා කියනවා. බීටා කියන්නේ පාරිභෝගිකයාගේ අවදානම.
හරිද? හරිද? ඉවර නැද්ද චිත්‍රපන්ති වගේ අඳිනවා මේ චිත්‍රය? OC වක්‍රයක දල සටහනක් වෙනදලා තියෙනවා. ඉවර නැද්ද? සාමාන්‍යයෙන් අපි සෙන්සර් ආයතනවල ක්ලාස් කරන්න බැරි වෙච්ච දවසට සංධානයද කරන්නේ? ඔව් සර්. අපි හෙටත් බලමුද 7:00 8:00 හරි 8:09 හරි වගේ මම ටයිම් එක දාන්නම්. මම ටයිම් එක දැම්මේ නැත්නම් ඔයාලා 7:00 8:00 වගේ පැයක් කරන්න රෙඩි වෙන්න ඕනේ. හරි මට කීප ගෑවුන්නේ ගියා. සිග්නල් නැතිලා කැන්සල් වුණා. මේ අම්මගේ දතක් ගලවලා තියෙන හින්දා චුට්ටක් අමාරුයි මේ එක දිගට ක්ලාස් එක කරන්න. ඒ හින්දා අද මම පැයක් කරලා ඉවරලා නවත්තන්න කියලා හිතුවේ. එතකොට OC වක්‍රය යන්න OC වක්‍රයේ විස්තර ටික අපි හෙට ලියමු. හෙට 7:00ට ක්ලාස් එක පටන් ගමු. 7:00 8:00 හරි 8:09 හරි කරන්න. මේ හෙට graph sheet එකක් set කරගෙන තියාගන්න. එකක් හරි දෙකක් හරි. හරි. අනිත් පැයට කියන්න graph sheet එකක් එක්ක එන්න කියලා. අපි බලමු හෙට MCQ කතා කරන එක නම් හෙටත් ටිකක් අමාරු වෙයි කියලා හිතනවා. එක දිගට කතා කරන්න යද්දි ගොඩක් හරි දෙනවා. හරි. එහෙනම් හෙට 7:00ට මම group එකේ message එක දාන්නම් හෙට 7:00 කියලා. අදිස්සිය හරි 7:00 චුට්ටක් එහාට මෙහාට කර ගන්නවොත් උඩට ගන්නයි 8:09 වගේ නැත්නම් 8:00 9:00 වගේ. ක්ලාස් නැතුව ඇති කියලා මම හිතනවා කට්ටියට. හරි නේද? එහෙනම් අදට මෙතනින් නවත්තනවා. ප්‍රශ්න ඇත? මෙච්චානි ප්‍රශ්න තියෙනවද? ඒ වගේ වාට ප්‍රශ්නයක් තියෙනවා මැසේජ් එක දාලා group එකේ. එහෙනම් නයිස් හරි. good night. සරණයි සර්. සර්ණයි සර්. සරණයි සර් good night sir. good night.